පාඩම පුතාලා පොත් පෙරලා ගන්න. 16 වෙනි පාඩම අද බැරි නම් හෙට තෝරා පන්නේ ආදී. අපි දන්නවා අපේ සිංහල භාෂාවේ තියෙනවා ජන කවි විශේෂයක්. මේව කියනවා පුතේ ජනශ්‍රුති අංග. අපේ ජනශ්‍රුතිය ජනශ්‍රුති අංග. ජනශ්‍රුති අංග වලින් එකක් තමයි ජන කවි. මේ ජන කවි පැල් කවි, කරත්ත කවි, උපදේශ කවි, තෙතඟු කවි, නැලවිලි කවි යනාදී වශයෙන් කවි වර්ගීකරණයක් සිදු වෙනවා. මේ ජන කවි වර්ග අතර සුවිශේෂ තැනක් ගන්න කවි විශේෂයක් තමයි තේරවිලි කවි. තේරවිලි කවි. අතීත ජනයාට කවි කියන්න පුදුම හැකියාවක් තිබුණා. ශිෂ්ට සම්පන්න මිනිසාගේ හැඟීම් දිවි පැවැත්ම ඇසුරු කරගෙන මේ ජන කවි නිර්මාණය වුණා. ජන කවි හරි ලස්සනයි. එදිනෙදා ජීවිත අත්දැකීම් පාදක කරගෙන මේ ජන කවිය නිර්මාණය වුණා. ඇලේ, දොලේ, පිලේ ඉඳගෙන පාළුව තනිකම නැති කරගන්න මේ ජන කවි නිර්මාණය වුණා. ජන කවිය තුලින් පේනවා අපිට අතීත මිනිසාගේ බුද්ධි සම්පන්න බව, නිර්මාණ ශක්තිය, චින්තන ශක්තිය අපිට පේනවා ජන කවිය තුලින්. තේරවිලි කවි මේ ජන කවිය අතර වැදගත්ම කවි විශේෂයක්. හේතුව තමයි මේ තේරවිලි කවි ප්‍රශ්නය අහන්නේ කවියෙන්, පෙරලා පිළිතුරු දෙන්නේ කවියෙන්. ඒක සුවිශේෂත්වයක්. දැන් බලන්න අපිට පුළුවන් ද ප්‍රශ්නයක් කවියට නගන්න, කවියෙන් පෙරලා පිළිතුරු දෙන්න බොහෝ දරුවන්ට හැකියාවක් නැහැ. නමුත් අතීත ගැමි ජන සමාජයේ බොහෝ කවි තේරවිලි කවි නිර්මාණය වෙලා තියෙන කවිය අහන්නේ ප්‍රශ්නය අහන්නේ කවියෙන්, පිළිතුරු දෙන්නේ කවියෙන්. මේ තුලින් ඔවුන් සතුව තිබූ බුද්ධි සම්පන්න බව අපිට පැහැදිලි වෙනවා. ජනප්‍රිය කවි තියෙන මේ කවි සඳහා තේමා වෙලා තියෙන්නේ, පිළිතුරු සඳහා තේමා කරගෙන තියෙන්නේ අවට පරිසරයේ තියෙන ගහකොළ, සතා සීපාව හෝ අවට ගැමි ජීවිතේ පරිහරණය කරන ද්‍රව්‍ය. දැන් බලන්න ප්‍රසිද්ධ තේරවිලි කවියක් තියෙනවා. ගසට නම කී ගස මැරුණම වෙන නම කී, ගෙඩියට නම කී ගෙඩියේ පොත්තට නම කී, මදයට නම කී මද කන කොට වෙන නම කී, මෙතුන් පදේ තෝරාලා කියන් සකී. බොහොම නිස්කලංකව ඉන්න යාළුවෙක් ප්‍රශ්නයක් නගනවා. ගසට නම කී ගස මැරුණම වෙන නම කී, ගෙඩියට නම කී ගෙඩියේ පොත්තට නම කී, මදයට නම කී මද කන කොට වෙන නම කී, මෙතුන් පදේ තෝරාලා කියන් සකී. මේකට පිළිතුරු දෙනවා බුද්ධි සම්පන්න ගැමියෙක්. ගසට ගොයම වෙයි මල විට පිදුරු වෙති, සුඹුලට දහයියා ඇටයට වී කියති, මදයට හාල් කියමින් එය බතට කති, මෙතුන් පදේ තේරුවේ මේ පිලස වෙති. බලන්න ලස්සනට හැදෙන ගොයම් ගසේ, ලස්සනට හැදෙන ගොයම් ගහේ කරල් බර වෙලා හැදෙනවා වී. ගසට ගොයම මැරුණම පිදුරු වෙනවා, ඇටයට වී කියනවා, බත් කනකොට සුඹුලට 10 ඇටයට වී කියනවා. මදය හාල්ලය බතට කති. ලස්සන කවියකින්ම උත්තරය දුන්නා. බලන්න කොච්චර ලස්සනයිද නිර්මාණශීලී ශක්තිය, චින්තන ශක්තිය උපුදවාලන්න මේ තේරවිලි කවි හේතු වෙලා තියෙනවා. ඒ වගේමයි අවට එදිනෙදා පරිසරයේ සුහදතාව වර්ධනය කරගන්න තේරවිලි අහනවා. ගැමි ක්‍රීඩා කරද්දි තේරවිලි අහනවා. කදිම විනෝදාංශය තරඟයේ තේරවිලි කවි අහනවා. අහන්නේ
තේරවිල්ල අහන්නේ කවියේ. ඒ වගේමයි මේ තේරවිලි කවි තුලින් අතීත ගැමියාගේ අපි කලනුත්ව චින්තන ශක්තිය පාණ්ඩිත්‍ය පඬිත බව බොහෝ ඇසූ පිරුතෙන් බහුශ්‍රුතභාවය අතීත ගැමියාගේ පැහැදිලි වෙනවා. ඒ වගේම මේ ජන කවි දැන් මම පුතාලට ගායනා කළ ජන කවියේ පද 4යි. පද 4ක් තියෙනවා. එක දිගට කියාගෙන යන ලස්සන පද 4ක් තියෙනවා. මේ පද 4 කවි වලට කියනවා අපි සිව්පද කාව්‍ය කියලා. පද 4 කවි. අපේම ජන කවිය තුල තව තියෙනවා ටීකා කියන සීපද විශේෂය. ටීකාවක තියෙනවා ගද්‍ය හා පද්‍ය එකට මිශ්‍ර කරලා. ගද්‍යයට එකතු වෙනවා පද්‍ය. ගද්‍ය හා පද්‍ය එකට එකතු කරලා ගායනා කරන කවි විශේෂයකට තියෙනවා. ඒකට අපි කියනවා ටීකා සීපද. ටීකා සීපද ගායනා කරන්නේ උදාසීන බව නිදිබර ගතිය නැති කරලා ජීවනෝපාය කටයුතු වල යෙදෙද්දී Tamanට තියෙන වෙහෙසබර බව නැති කරගන්න මේ වගේ ටීකා සීපදවල වැනි මාධ්‍ය වලින් අතීත ගැමියා සහාය ලබාගෙන තියෙනවා. අද වගේ නූතන ලෝකයේ තියෙන තාක්ෂණික මෙවලම් ඉස්සර තිබුණේ නැහැ. පද 4ක් කියාගෙන යද්දී වඩා කොටසක් ගද්යෙන් කියන කොටසක් පද්යෙන් කියන. අපි ඊළඟට ගායනා කරන නිසා නිදසුන් ගායනා කරන්න මෙතනදී අවශ්‍ය නැහැ. මේ කවි විශේෂය එක දිගට සැහැල්ලක් වගේ කියාගෙන යනවා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් අදටත් වර්තමානයේ කතා කරන ගැමි වහරේ මට ඔය අටුවා ටීකා වලින් වැඩක් නැහැ කියලා. කතනව හරියද ගැමි කටව හරියද මට ඔය අටුවා ටීකා වැඩක් නැහැ කියන්නේ. අටුවා කියලා කියන්නේ ටීකා කියලා කියන්නේ ඉස්සර පැරණි පොත්පත්වල අමාරු වචන හරියට තියලා තේරුම් කරගන්න බෑ. තේරුම දන්නේ නැහැ. පොතක් කියවන්න ගියාම තේරුම දන්නේ නැහැ. ඒ තේරුම ලියලා වෙන පොතක් තියෙනවා. තේරුම අමාරු වචනවල තේරුම් වෙන පොතක තියෙනවා. ඒවට කියනවා අපි අටුවා පොත් කියලා. ධම්මපදට අටුවා ඒ වගේ තියෙන අටුවා පොත්. අටුවාවේ අමාරු වචන නැත්නම් ඊටත් වඩා අමාරු වචන තියෙන පොත්. ඒ පොත තමයි ටීකා. එතකොට එක දිගට අමාරු විස්තර වර්ණනා සහිතව කෙනෙක් යමක් කියාගෙන යද්දී අදටත් කියනවා මට ඔය අටුවා ටීකා වලින් වැඩක් නැහැ කියන කියමන අදටත් වර්තමානයේ යෙදෙනවා. එතකොට මේ පාඩමෙන් අපි කතා කරන්නේ තේරවිලි කවි කිහිපයක් අපි කියලා මේවාට අදාළ පිළිතුරු සෙවීමත් ඒ වගේම තේරවිලි වල පිළිතුරු සෙවීම වගේම ඔවුන්ගේ පාණ්ඩිත්‍ය විවිධ ඉඟි ඔස්සේ මේ අසන ලද තේරවිලි වලට අරුත් සපයීමට අපූර්ව අභ්‍යාසයක් අපිට කියලා දෙනවා. අපට හික්මීම, කල්පනා කිරීම, චින්තනය පුබුදු කිරීමට අපිට හේතු වෙනවා. දැන් මේ අපි පෙළ පොතේ සඳහන් කවි පමණක් නෙමෙයි අපි කිසිදාක පිළිතුරක් දැක නොමැති පිළිතුරක් අප විසින් නිර්මාණය කර ගැනීමට අපට ශක්තිය ලැබෙනවා. අපේ භාෂා හැකියාව දියුණු වෙනවා. ඒ වගේම යමක් අර්ථකථනය කරගන්න පුදුම හැකියාවක් මේ තේරවිලි තුලින් ලැබෙනවා. දැන් පොතපත එච්චර සුලභ නැති අතීත ජන සමාජයේ මිනිස්සු මේ තේරවිලි කවි මගින් අපූර්ව අභ්‍යාසයක් ලැබලා ජීවිත පරිඥාණය තුලින් එදිනෙදා වස්තුන් මුල් කරගෙන ලස්සනට මේ තේරවිලි කවි කියමින් තමන්ගේ ජීවනෝපායන කරගෙන බොහෝම ධාර්මික ලෙස ජීවත් වෙලා තියෙනවා. අපේ නියමිත තේරවිලි කවි කිහිපයක් තියෙනවා. දැන් බලන්න මේ තේරවිලි කවි අංක 1. පුතාලා හැමෝම පොත් ගන්න. කොණ්ඩේ නැතිව නිතරම තෙල් ගගා යති කන්නේ නැතිව සැමගෙන් වියදම් ගනිති නොදුටු කෙනෙක් දුටුවම සිත කැමති වෙති මෙතුන් පදේ තේරුවොතින් නුවණ ඇති
කොණ්ඩේ නැතිව නිතරම තෙල් ගගා යති. කොණ්ඩයක් නැහැ. අපි මේකෙන් කතා කරන්නේ මේකට ලැබෙන පිළිතුර තමයි කැවුම් ගෙඩිය. කැවුම මේ විදිහට තියෙනවා. පිළිතුර ලස්සන නෑ. කැවුම් ගෙඩිය හදන්නේ මේ වගේ අම්මා ආච්චි කැවුම් ගෙඩිය හදද්දි මෙහෙම හැන්දකින් තෙල් හැන්දක් අරගෙන මේ හැන්දෙන් තෙල් වලින් මේක නාවනවා. මේ තියෙන කැවුම් ගෙඩිය තෙල් හටිය ඇතුලේ. හටිය ඇතුලේ තියෙන. මේ වගේ මෙහෙම කරමින් කොණ්ඩේ නැතිව නිතරම තෙල් ගගා යති. දිග කොණ්ඩයක් නැහැ. නමුත් නිතරම තෙල් ගගා යති. කියන්නේ අම්මා හෝ ආච්චි හෝ නැන්දා හෝ හැන්ද අතින්ගෙන කූර අතින්ගෙන කැවුම් උයන්නට මම හරි ආසයි. පුතාලා පොඩි කාලේ ඉගෙන ගත්තේ. කූරකින් රවුම් කර කර හැන්දෙන් තෙල් විසි කරනවා කැවුම් ගෙඩිය මත. කොණ්ඩයක් නැහැ නමුත් තෙල් ගගා යති. කන්නේ නැතිව සැමගෙන් වියදම් ගනිති. කන්නේ නැහැ කැවුමම කන්නේ නැහනේ. කැවුම ඔය ඉවෙනවා කන්නේ අපි. සැමගෙන් වියදම් ගනිති. කැවුම් හදන්න නම් අම්මා කියනවා හාල් ගේන්න. හාල් වලින් පිටි කොටනවා. පැණි හෝ සීනි ගේන්න. තෙල් ගේන්න. එක එක ද්‍රව්‍ය එකතු කරනවා. කන්නේ නැහැ හැම කෙනාගෙම වියදම් ගනිති. නොදුටු කෙනෙක් දුටුවම සිත කැමති වෙති. දැක්කේ නැති කෙනෙක් දැක්කම කන්න ආසයි. කැවුම් හදනවා කියන්නේ පුතේ ටිකක් අමාරු වැඩක්. අම්මලා ආච්චිලා නැන්දලා කැවුම් උයන්නේ සාමාන්‍යයෙන් පුතාලට අලුත් අවුරුද්දට ලස්සනට කැවුම් උයලා දෙනවා. එතකොට නිතරම කන්න ලැබෙන්නේ ටිකක් අමාරු හදන්න කෑමක්. හදන්න අමාරු නිසා අවුරුද්දට තමයි අලුත් අවුරුද්දට කැවුම් හදන්නේ. එතකොට කවියා කියනවා නොදුටු කෙනෙක් කොයි හරි ගියාම කන්න බොහෝම ආස හිතෙනවා මේ කැවුමක් දැක්කම. මෙතුන් පදේ තේරුවටින් නොවන ඇති. මෙන්න පුළුවන් නම් මේක තෝරන්න කියලා එක්තරා ගැමියෙක් තවත් ගැමියෙකුට ආරාධනා කරනවා. එතකොට මේකේ පිළිතුර විදියට දෙන්න ඇත්තේ කවියෙන්. ඒ පිළිතුර මෙතන දක්නට ලැබෙන්නේ පිළිතුර තමයි කැවුම. කොයි පැත්තෙන් බැලුවත් ඇස පෙනෙන්නේ කොයිකා අසු උනත් දෙකටයි කැඩෙන්නේ අත් දෙක නැති උනත් පා දෙක තියෙන්නේ මූ නැති උනොත් මේ මකුලත් කැඩෙන්නේ. මේකේ පිළිතුර තමයි පුතේ ගිරය. හරි ලස්සන කියමනක් බලන්න. ගිරය පිළිතුර ගන්න. අහලා තියෙන කතා බලන්න. අපි දැකලා තියෙනවා ගැමි ගෙවල් වල තියෙනවා ගිරයක්. ගිරය තියෙන්නේ මේ විදියට. ගිරේ නටුවක් තියෙනවා. එතන තමයි ඇණේ තියෙන්නේ. මේ වගේම හැක් තියෙනවා එහා පැත්තේ. මේ දෙක අතරට තමයි තියන්නේ පුවක් ගෙඩිය. පුවක් ගෙඩිය තියන්නේ මේ දෙක අතර. මේ තමයි මුවහත තියෙන තලය. මේ තමයි මුවහත තියෙන තලය. මෙතන තමයි ඇස. ඇස ලෙස ගන්නේ ගිරේ ඇණය සවිකරන ලද ඇණය. බලන්න කියනවා ජන කවියා කොයි පැත්තෙන් බැලුවත් ඇස පෙනෙන්නේ. මේ පැත්තෙන් බැලුවත් මේ ඇස පේනවා. මේ පැත්තට ඉහා පැත්තට ගියත් මේ වගේම ඇනේ ඉදිරි කොටස එහා පැත්තේ පේනවා. කොයිකා අසු උනත් දෙකටයි කැඩෙන්නේ. මේ තියුණුත් මුවහත් තලය හා මේ යකඩ පතුරට එකට එකතු කරාම පුවක් ගෙඩියක් නෙවෙයි කවුරු වහුණත් දෙකට කැඩෙනවා. ප්‍රවේශන් රහිතව ඇඟිල්ලත් අහුණත් දෙකට කැඩෙනවා. කොයිකා අසු උනත් දෙකටයි කැඩෙන්නේ. අත් දෙක නැති වුණත් පාද දෙක තියෙන්නේ. පැහැදිලිව පාද දෙකක් තියෙනවා. මේ තමයි පාද දෙක. මේ එක පාදයක් මේ එක පාදයක්. නමුත් මේ හරියෙන් අත් ලැබෙන්නේ අත් තියෙන්නේ පීඩා නැහැ. මූ නැති වුණත් මේ මගුලක් කැඩෙන්නේ. මූ නැති වුණොත් මූ කියලා කියන්නේ මේ උපකරණය. උපකරණය නැති වුණොත් මේ මගුලක් කැඩෙන්නේ. මේ ජන කවි පුතේ. එතකොට මේ ජන කවි සඳහා හරියට අර්ථ විවරණ කිසි කෙනෙකුට සපයන්න බෑ. ජනයාගේ මුවින් කියවුන කියමන් තමයි ජන කියමන්. බොහෝ විට මූ නැති වුණොත් මේ මගුලත් කැඩෙන්නේ කියන එකේ අර්ථකථනය අපිට ගන්න පුළුවන්. ඉස්සර
විවාහ යෝජනා විවාහ වලින් විවාහ වෙද්දී ලස්සන බුලත් හෙප්පුවකට බුලත් දාලා බුලත් හෙප්පුවක් මත බුලත් තියලා ලස්සනට මේ බුලත් හෙප්පුව උඩින් බුලත් තියලා මේ බුලත් හෙප්පුව උඩින් ගිරයක් තියලා ලස්සනට ඇතැම් වෙලාවට ගිරයක් තියන්නත් පුළුවන් නොතියන්නත් පුළුවන් මේ කවිය එසේ විය හැකියි. බුලත් හෙප්පුව මත ගිරයක් තබා මනාලිය විසින් මනාලයාට යෝජිත විවාහයකදී ඇය කැන්දාගෙන යෑමට පෙර නෑගම් පැමිණි අවස්ථාවේදී මනාලයා ඉදිරියට මේ බුලත් හෙප්පුව සමග මනාලිය කැන්දාගෙන එනවා. සමහර වෙලාවට මේ ගිරයක් මේ මත නොතබා නිකම්ම බුලත් අත පමණක් රැගෙන ආවොත් මේ පිරිස ඥාති පරම්පරාවේ තරම් යුතුයකම් චාරිත්‍ර නොදන්නා පිරිසක් කියලා අලුත් ඥාති පරම්පරාව හිතන්න පුළුවන්. ඒ නිසා ගිරයක් තියලා බුලත් ටිකක් දීමත් මේන් ගම්‍ය වෙනවා. බුලත් පුවක් හොනු දුම් කළ මේ හතරම එකට තියලා තමයි විවාහ මංගල්‍ය උත්සවයක පවා සකස් කරන්නේ. බුලත් පිට තමයි ප්‍රධාන කෑම. උණුසුම් ලෙස පිළිගැනීමට බුලත් පිට. ඒ අදහසින් ගන්නත් පුළුවන් මනාලිය බැලීමට මනාලයා පැමිණි අවස්ථාවේ පිළිගන්නන බුලත් කුරුල්ල වෙන්නත් පුළුවන්. ගිරේ ප්‍රධාන ලෙසම තියෙන්න ඕන යුතුයකමක් විදියට සිරිතක් විදියට මේ ගිරය මෙතන නැති වුණොත් පුවක් ගෙඩිය කපන්න විදියකුත් නැහැ. එතකොට මේ මූ නැති වුණොත් මේ මගුලක් කැඩෙන්නේ. එතකොට බලන්න මේ මූ කියලා කියන්නේ මේ ගිරය නැති වුණොත් මේ මගුලක් නැති වෙනවා. හරි විදියට සංග්‍රහ කරන්න නොදන්නා පිරිසක් කියලා සමහර වෙලාවට විවාහය සිදු නොකෙරෙන්න පුළුවන්. ඥාතියින්ද සංග්‍රහ කරන අවස්ථාවේදී ගිරයක් නොතබා පුවක් කැපීමට ගිරයක් නොතැබීම හෝ එසේත් නැත්නම් මනාලිය පිළිගන්වන බුලුත් කුරුල්ලේ අඩුපාඩුව යන දෙකම අර්ථකථනය කළ හැකි. මේ කිසිම කවියකට මෙය මෙසේයයි අර්ථකථන සපයන්න බෑ. ජනශ්‍රුතිය කියන්නේ ජනයාගේ කටින් පැවත දැන් සැලලි හිණිය වගේ කවියක් නැත්නම් සිදත් සංගරාය වගේ පරණ පොතක කවියක් ගත්තොත් පුතේ ඒකට නිශ්චිත අර්ථයක් තියෙනවා. නමුත් ජනශ්‍රුතිය ජන කවිවලට නිශ්චිත අර්ථ සපයන්න බෑ. ඊළඟ කවිය ගමක නමකි අට අකුරෙන් යෙදෙන්නේ මෙලක තැනකි පද තුනකින් හැදෙන්නේ මුලට රජෙකි අග නිවසකි සංගුන්ගේ කිමෙක මෙසකි ඉව හැකිදැයි බලන්නේ. මේකට පිළිතුර තමයි තිස්ස මහා රාමය. පිළිතුර තිස්ස මහා රාමය. ගමක නමකි අට අකුරෙන් සැදෙන්නේ ගමක නම මෙතන තියෙනවා අකුරු 8ක්. මේ ලක තැනකි මේ ලංකාවේ තැනක් පද 3කින් සැදෙන්නේ. මෙන්න පද තිස්ස මහා රාමය. පද 3කින් සැදෙන්නේ මුලට රජෙකි අග නිවසකි සංගුන්ගේ. මුලට රජෙක් තිස්ස රජතුමා අග නිවසක් සංගුන්ගේ ආරාමය කියන්නේ සංඝයා වහන්සේ වැඩ සිටින ආරාමය ආවාසය. කිමෙක මෙසකි කිව හැකිදැයි බලන්න. කුමක්ද මෙසකි? මෙය සකි කියන්නේ මිත්‍රය මේක තෝරන්න ඔබට පුළුවන්ද කියලා අහනවා. තිස්ස මහාරාමය පද 3කින් හැදෙනවා. මුලට රජෙක්ගේ නම අගට සංගුන්ගේ ආවාසය කියන්න බලන්න මිත්‍රය පුළුවන්ද මේකට තෝරන්න. එතකොට බලන්න තිස්ස මහාරාමය පිළිතුර, ගිරය පිළිතුර, කැවුම පිළිතුර මේ සියල්ලම ගැමි ජන ජීවිතය ඇසුරෙන් හදාගත්ත පිළිතුරු ඔස්සේ තමයි තේරවිලි කවි සකස් වෙලා තියෙන්නේ. වනේ උපන්නේ උණමයි කියන්නේ වනේ ඉපදිලා දස අත වැනෙන්නේ
ජලේ වතුර බීනිතරම සිටින්නේ ගලේ ඔළුව ගහා නිතරම අඬන්නේ මේකේ පිළිතුර තමයි පුතේ දිය හොල්මන මේකේ පිළිතුර දිය හොල්මන පුතාලා දැකලා ඇති ගම්වලට ගියාම පඹයන් දිය හොල්මන පඹයන් තියනවා කුඹුරු මැද සවිකර. එතකොට කුඹුරු මැද සවි කරපු පඹයන් වගේම කුඹුරු මැද සවි කර පඹයන් වගේම දිය හොල්මනත් සතුන් පළවා හරින්න පාවිච්චි කරන එක්තරා උපායක්. දිය හොල්මන. මේ දිය හොල්මන කියන උපකරණය සකස් කරන්නේ වනේ ඉපදිලා තියෙන්නේ. කැලෑවෙමයි ඉන්නේ. ඒ වගේම උණමයි කියන්නේ උණ බට වලින් සකස් කරන්නේ. අදින්න අමාරුවේ චිත්‍රය උණ බට වලින් හදන උපකරණයක්. වනේ ඉපදිලා දසහත වැනින්නේ. එහෙට මෙහෙට වැනි තියෙනවා. මේ උපකරණයෙන් පුතේ ජලය තමයි අටවලා තියෙන්නේ. වක්කඩක් ළඟ ජලය ගලාගෙන යන තැනක තමයි මේ දිය හොල්මන අටවා තබන්නේ. ක්‍රෝධයක් වැනි යමක් කැරකෙනකොට මේකෙන් ශබ්දයක් පැමිණීම ගලේ ඔළුව ගහ නිතරම හඬන්නේ. හැමතිස්සෙම ගලේ ඔළුව ගැහිමක් විදියට සලකන්නේ රෝදය කැරකෙද්දි ජලය මත ඒ ජලයෙන් ශබ්දයක් නැගෙනවා. මේ ශබ්දය නිසා කුඹුරට එන කුරුල්ලෝ පරවියෝ ආදී සතුන් බිය වෙලා අර සද්දෙට ඉවතට පලා යනවා. එතකොට අතීත ගැමි ජන සමාජ කෘෂිකර්මාන්තයේදී ගැමියන් කිසිම සතුන් කෙරේ අප්‍රමාණ සෙනෙහසකින් බලන්න සතුන් විනාශ කරන්නේ නැතුව අද කාලේ වගේ සතුන් බියවද්දා පන්නා දමන යොදාගත් උපකරණයක් තමයි ගැමියාගේම නිර්මාණයක් තමයි දිය හොල්මන. දිය හොල්මන පිළිතුර ලෙස සකසාගත්ත ගැමි ජීවිතේ සුවඳ දැනුණු ගොවියෙකුගේ කටින් කියවෙන ලද කවියක් විය හැකි මේ කවිය. ඊළඟ කවිය එරන් කුඹේ පිට ඉන්නයි කියාගෙන උනානිල් වරල පිට දිග හෙලාගෙන කිරි ඇති දෙතන සලු සතකින් වසාගෙන තෝරා පන්යාලු නුවණින් බලාගෙන කුඹ ගහ තියෙන්නේ නැවේ. රන් කුඹ ගහක් වගේ මෙහිම තියෙන නැවේ අපි නමක් මෙහෙම ගමු. මෙහිම තියෙන නැවේ තියෙන්නේ හරි ඍජු ලෙස කුඹ ගහ තියෙනවා. මේ කුඹ ගහ තමයි අවසානයේට මෝදු වැල්ලේදී අපිට පේන්නේ නැති වෙලා යන්නේ නැවක කුඹ ගහ නොපෙනී යනවා. හරි ඍජු ලස්සන තියෙන රන් කුඹක් වගේ. රණින් කරන ලද කුඹක් වගේ ඇද කුද නැති විදියට ඉරන් කුඹේ පිට ඉන්නයි තියාද. රන් කුඹක් වගේ තියෙනවා. මේකේ පිළිතුර තමයි බඩ ඉරිඟු කර. පුතාලා මේව කොළපුවත් එක දැකලා ඇති බඩ ඉරිඟු කර. ඉතින් තමයි කඩලා ගන්නෙ. මෙහෙම තියෙනවා බඩ ඉරිඟු කර. රන් කුඹක් වගේ මේක රන්වන් පාටයි. ඉරන් කුඹේ පිට ඉන්නයි තියාගෙන උනා නිල් වරල පිට දිග හෙලාගෙන. උනා කියන්නේ කොණ්ඩේ උනා දාලා කියන්නේ පුතේ ගලවලා ලිහලා දාලා. දිග කොණ්ඩයක් තියෙන කෙනෙක් ගලවලා ලිහලා දැම්මා වගේ මේ ඉරිඟු කරල කුඩා කාලේදී රන්වන් පාට ලස්සන මේ වගේ වැටෙනවා කෙඳි. මේ කෙඳි ටිකක් කරල මෝරද්දී තද කළු පාට ගන්නවා. ලපටි කාලේ ඉරිඟු කරලත් රන්වන් පාටයි මේ වැටෙන සලුවක් වගේ මේ වැටෙන කෙඳි ගන්නවා කළු පාට. එතකොට උනා නිල් වරල පිට දිග. එතකොට මේ තමයි ඉරිඟු කරලේ පිට පැත්තට වැටෙනවා. කිරි ඇති දෙතන සලු සතකින් වසාගෙන. කිරි ඇති දෙතන කියන්නේ පියයුරු. එතකොට මේ ඉරිඟු කරලේ තියෙනවා මෙහෙම ගලවලා ගත්තොත් 7කටත් වඩා තියෙනවා කුඩා කොළපු වගේ ගලවලා දාන්න පුළුවන්. ඒ ඇතුලේ ඊට පස්සේ ලස්සනට මේ වගේ තියෙනවා බඩ ඉරිඟු කරල. පුතාලා දැකලා ඇති මේ වගේ චූටි ඇට
පොඩි ඇට රාශියකින් හැදිලා තියෙනවා බඩ ඉරිඟු කරල. මේ දක්වාම වගේ තියෙනවා බඩ ඉරිඟු කරලේ ඇට හැදිලා. එතකොට මෙන්න මේකට තමයි කිව්වේ කිරි ඇති දෙතන. දෙතන කියලා කිව්වට කිරි දෙතන කිව්වට මෙතන ඇට දෙකක් නෙමෙයි තියෙන්නේ රාශියක් තියෙනවා. ජන කවියා කවිය රිද්මය ආරක්ෂා කරන්න කිරි ඇති දෙතන සලු 7කින් වසාගෙන. බලන්න හරි ශිෂ්ට විදියට ලියලා තියෙනවා. කිරි තියෙන දෙතන පේනවට මේකේ පිටස්තර වහගෙන තියෙනවා සලු සේන 7කින් වසාගෙන තෝරාපන් යාළු නුවණින් බලාගෙන. පුළුවන් නම් මට තෝරලා කියන්න කියලා කියනවා. හරි ලස්සන බඩිරිමු කරල හේන් ගොවිතැන ඇසුරේ හැදෙන අපි ආහාරයට ගන්න ආහාරයක්. එතකොට ඒ ඇසුරෙන් ලස්සන තේරවිලි කවියක් හේන් ගොවියෙක් නිර්මාණය කරන ලද තේරවිලි කවියක්. අන්න බලාපන් අත්තක ගායනා කරේ නෑ. අන්න බලාපන් අත්තක ඉඳලෝලු පපුව පලාගෙන අංගනක් මද කාලු කකා ගිය ලෙල්ල රස කර උයාලු අද බැරි නම් හෙට තෝරාපන් යාලු. අන්න බලාපන් අත්තක ඉඳලෝලු. ඉඳලෝලු පුතේ ඉඳලෝලු කියන්නේ ඉඳලෝලු ගම්වල හැදෙන ලොකු රසවත් හතු විශේෂයක්. ලොකු රසවත් හතු විශේෂයක්. හතු විශේෂයකට කියනවා ඉඳලෝලු. පොළව පලාගෙන ඉන්නේ මේ පුස්කරලද පොළව පලාගෙන ලස්සනට පොළව පලාගෙන මේ ඉඳලෝලු කුඩා හතු පිපීමට පෙර මේ වගේ තියෙනවා. පිපුණ පසු විශාල හතු විදියට මෙහෙම රසවත් හතු විශේෂයක් ගම්වල බිම සාරවත් පස තියෙන තැන පොළව යටින් පලාගෙන ඉන්නේ. නමුත් මෙතන ජන කවිය කියන්නේ අන්න බලාපන් අත්තක ඉඳලෝලු. අත්තක් යට විය හැකි අත්තකට යට වුණු භූමියේ බිම විය හැකි අන්න බලාපන් අත්තක ඉඳලෝලු පපුව පලාගෙන අඟන මදකාලු. දැන් බලන්න මේ වගේ අපි දන්නවා ගොරක ගෙඩිය. දැන් මේ අපේ පිළිතුර ගොරක ගෙඩියනේ. ගොරක ගෙඩිය මේ වගේ තියෙනවා දාර. මේ වගේ තියෙනවා දාර. මේ දාර එකින් එක ගලවනවා. එකින් එක ගලවනවා. ගැලෙව්වාට පස්සේ රතු පාට සීනි බෝලයක් වැනි මදයක් තියෙනවා මේ මැද. පපුව කියන්නේ මේ රතු පැහැති ගොරක ගෙඩිය දෙකට පළලා ඒකේ මැද තියෙන අර රතු පැහැති සීනි බෝලය තමයි පපුව පලාගෙන අඟනක් මදකාලු. අඟන කියන්නේ කාන්තාවට. අඟන කියන්නේ කාන්තාව. කාන්තාවක් මේ ගොරකා ගෙඩියගෙන දෙකට ඇර මේ මැද තියෙන අපි කියන ලොදය කියලා ගම්වල මේකට නැත්තම් අර සීනි බෝල පාට රස කන අඟනක් මදේ කන මද කාලු කකා ගිය ලෙල්ල රස කර උයාලු. මේවා කෑලි වලට කඩලා පැදුරක හෝ වියලි ස්ථානයක වේලනවා. ඊට පස්සේ මේවා රසවත් ආහාර සඳහා මාළු යන්න පොළොස් වර්ග උයන්න මේ ලෙල්ල දානවා. කකා ගිය ලෙල්ල රස කර උයාලු අද බැරි නම් හෙට තෝරා පන්යාලු. බලන්න ගොරක කියලා කියන්නේ හැම ගෙදරකම නගරේ වගේ නෙවෙයි පුතේ. හැම ගෙදරකම ගමේ ලොකු ගොරක ගහක් තියෙනවා. මේ ගොරක ගෙඩි පැහෙන කාලෙට ඉස්සර වෙලා කහ පාට වෙලා රතු පාට ලොකුවට හැදිලා මේ ගහ යට පිරෙන්න ගෙඩි වැටෙනවා. මේ ගෙඩි ගමේ ළමයි දෙකට කඩලා මැද තියෙන රසවත් මදය කනවා. එතකොට මේ එවැනි ක්‍රියාවක යෙදෙන කාන්තාවක විසින් අසන ලද තේරවිලි කවියක් වෙන්න පුළුවන්. ඊළඟ කවිය කටුවානෙන් කෙටුවා වැනි කොලේ සැටි රතු නූලෙන් ගෙතුවා වැනි මලේ සැටි
තුන් මස පිරෙන විට කුකුලෙකු විතර නැති සාර මසට පැසෙනා ගෙඩි කියන් සකි. දැන් බලන්න කටුවානකින් කෙටුවා වගේ කටුවානින් කෙටුවා වැනි කොලේ සැටි. දැන් රෝස වගේ පත්‍රවල මෙන්න මේ වගේ තියෙනවා දාර පත්‍රේ දාර සහිතයි. මේ කටුවානකින් කෙටුවා වගේ මේ කතා කරන්නේ පිළිතුර අන්නාසි ගෙඩිය හරියට කොළය මේ වගේ. එතකොට අන්නාසි ගෙඩිය ලොකුවට කුකුලෙක් විතර තියෙන අපි අඳිනකොට අඳින්නේ මේ වගේ කටුවානෙන් කෙටුවා වැනි කොළේ නැති රතු නූලෙන් ගෙතුවා වැනි මලේ සැටි. මල හරියට රතු නූලකින් ගෙතුවා වගේ. අන්නාසි හැදෙන්න කලින් පිපෙන මල රතු පාට නූලකින් හදාපු මලක් වගේ. තුන් මාස පිරෙන විට කුකුලෙකු විතර ඇති. මේක සමාන කරන උපමාවකට කුකුලෙක් විතර මේ ප්‍රමාණය කියන්නේ කුකුලෙක් විතර ඇති මාස 3ක් පෙති. සාර මාසට පැසෙනා ගෙඩි කියන් සකි. සකි කියන්නේ මිත්‍රය. මාස 4න් පැහෙන ගෙඩිය මොකද්ද කියන්න පුළුවන්ද කියලා ගැමියෙක් තවත් ගැමියෙක්ගෙන් අහනවා තේරවිලි කවියකින්. ඒ ගැමියා කවියකින්ම මේ අන්නාසි ගෙඩිය බව කියන්නට ඇති. අත්ත අගින් සූ විසිමල පිපෙන්නේ අත්තක් තියෙනවා අත්ත කොළ තියෙනවා අත්ත අගින් සූ විසිමල පිපෙන්නේ සූ විසි කියන්නේ පුතේ 24ක් සූ විසි 24ක් ජන කවියා සමහර කවි නිර්මාණය කරද්දී හරියට අර්ථාන්විතව නොවුනත් ඇතැම් වචන යොදනවා කවියේ රිද්මය ආරක්ෂා කරන්න. සූ විසි කියන්නේ 24ක් හරියටම දෙල් අත්තක අවසානයේ මල් 24ක් හට ගන්නවා කියලා දෙයක් නැහැ. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. මලක් හට ගන්නවා අත්ත අගින් සූ විසි මල පිපෙන්නේ මල් 24ක් හට ගන්නවා. නැට්ට අගින් කිරි වැදිලා පැසෙන්නේ. නැට්ටක් එනවා. ඒ නැට්ට අගින් හොඳට දෙල් ගෙඩිය පොඩි මේ ආකාරයට දෙල් ගෙඩිය නැට්ට අගින් කිරි වැදිලා පැසෙන්නේ. නැට්ට අගින් හොඳට ගෙඩිය පැහැෙනවා. ඇටක් පොතුත් නැති ගෙඩියකි බොලන්නේ. බොල කියන්නේ අර සකි වගේ මිත්‍රය කියන අදහස. දැන් කොස් ආහාරයට ගන්නවා නම් අපේ අම්මලා වැඩි හිටියෝ ඒක ලොකු වැඩක්. කොස් ගෙඩිය කටු ඉවත් කරලා ඉරිවත් කරලා කොස් මදුල අරගෙන මදුල ඇතුලේ තියෙන ඇටේ තියෙන පොත්ත ඉවත් කළා ලොකු වැඩක්. නමුත් දෙල් කපා සෝදලා උයලා ගන්න හරිය ලේසි ඇටයි පොතුයි නෑ. දෙල් ගෙඩිය පැලුවාම මැද නාරටි තියෙනවා. ඒ නාරටි ඉවත් කරනවා කපලා ගත්තා. ඇටක් පොතුත් නැති ගෙඩියකි බොලන්නේ. බොලව් කියන්නේ මම මිත්‍රය අහනවා තෝරාපන් යාළු නුවණින් කියන්නේ. තෝරාපන් හොඳට නුවණ තියෙන කෙනෙක් නම් හිතලා බලන්න කියලා කියනවා. මේ කවියේ පිළිතුර තමයි දෙල් ගෙඩිය. ඊළඟ ජන කවිය අහන්නේ පොත්ත උඩින් සුදු පාටට දිලෙන්නේ සුදු පාටට දිලෙන්නේ පොත්තක් තියෙනවා. පොත්තක් තියෙනවා සුදු පාටට දිලෙන්නේ. එන්න විටදී සර බරහඬ නැගෙන්නේ. මේ ගෙඩියට එන්නොත් සරබර ගාලා මේක විසිරලා යනවා. විනාශ වෙනවා. ඒ ඇතුලේ පිරිපුන් සඳ දිලෙන්නේ. මේක ඇතුලේ පිරිපුන් හඳක් වගේ තියෙනවා. ඒ කියන්නේ විතරේ තියෙන කහමදය ඒ ඇතුලේ පිරිපුන් සඳ දිලෙන්නේ නැට්ට නැති ගෙඩිය තෝරා එවන්නේ. නැට්ට නැති ගෙඩිය තමයි පිළිතුර විතර ගෙඩිය. විතරය. මේ ආකාරයට පරිසරයේ තියෙන වස්තුන් මුල් කරගෙන ගිරය, දියහොල්මන, අන්නාසි, ඉරිඟු, බිත්තරය, තිස්සමහාරාමය, දෙල්, කැවුම් ආදිය පිළිතුරු ලෙස අරගෙන සකසාගත් තේරවිලි කවි කීපයක් අපි මේ කතා කරේ. එතකොට සිංහල ජනශ්‍රුති ඒකාංගයක් තමයි අපි අද කතා කරේ. තේරවිලි ජන කවි විශේෂයක්. මේ ජන කවි විශේෂයේ තියෙන විශේෂත්වය තමයි
විනෝදාංශයක් විදියට ඒ වගේම බුද්ධි වර්ධනය වන්න නිර්මාණශීලීත්වය අපේ චින්තනය පුළුල් වෙන විනෝදාංශයක් ලෙස අතීතයේ තේරවිලි කවි නිර්මාණය කරගෙන තියෙනවා. මේ තේරවිලි කවි තුලින් එදිනෙදා ඔවුන්ගේ ජීවන රටාව, ජීවනෝපායන්, සිරිත් විරිත් මේ සියල්ලම විවරණය වෙන බව අපිට පේනවා. අපි ඊළඟ පාඩමේදී ටීකා සීපද කතා කරමු. අදට පාඩම අවසానයි.